සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහම් මකරන්දේ සුවදින් පින්සිත් නිවා සනහන ජාතියේ බොදු නාලිකාව බෞද්ධහාරූපවාහිනී නාලිකාව මේ පැයේදී සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අපි සූදානම් වන්නේ. සදහැමතුනේ මෙයුතුම් වූ දේශනාව වෙනුවෙන් ඔබ අප හැම දෙනා වෙත මහත් වූ මෙත් සිතින් බෞද්ධහාරූපවාහිනී මෙතරියට වැඩම කොට වැඩ හිටින පූජනීය අවසරයි කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ. අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, දේශනාවේ දායකත්වය ලබා දී කටයුතු කරන්නේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ 1980 වසරේ ආදිශිෂ්‍ය කණ්ඩායම විසින්. එහෙමනම් අපි හැමදෙනාම සදහැ සිතින් තැන්පත්ව මෙතෙන් සිට මෙයුතුම් වූ දේශනාව ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන
ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තුළින් මෙලව ජීවිතය සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරයෙන් එතර වීමේ පරමාර්ථය ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ඒ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. ධම්මපද පාළියේ සඳහන් වෙන මේ ගාථා රත්නය පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළි ආනන්ද කියන සිටුවරයා නිසා. මූලසිරි කියලා කියන ආනන්ද සිටුවරයාගේ පුතාටත් ඒ අවස්ථාවට රැස්වුන ඥාතීන් ඇතුළු විශාල පිරිසකුත් අරමුණු කරගෙනයි දේශනා කරන්න යෙදුනේ. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි අඥාන පුද්ගලයා කල්පනා කරනවලු මට පුත්තු ඉන්නවා, මට ධනය තියෙනවා. නමුත් සඳහන් කරනවා අත්තාහි අත්තනෝ නත්ති, තමන්ට තමන්වත් නැහැ. කුතෝ පුත්තු කුතෝ ධනං, කවර පුතුන්ද කවර ධනයක්ද. එහෙම දේශනා කළේ ඇයි කියන කාරණාව අපි ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. මේ ගාථා රත්නයේ දේශනා කිරීමේ මූලික හේතුව බවට පත් වුණේ මේ ආනන්ද කියන සිටුවරයා බොහෝම මසුරුයි, හොඳට ධනෙ තිබුණ කෙනෙක්. සිටුවරු හැටියට සඳහන් කරාම සාමාන්‍ය සිටුවරයෙක්. සාමාන්‍ය සිටුවරු කියලා කියන්නේ 40 කෝටියක් විතර ධනෙ තිබ්බ අයට. මහ සිටුවරයෙක් වෙන්න නම් 80 කෝටියක් ඉක්මවල ධනෙ තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ආනන්ද සිටුවරයා 40 කෝටියක් විතර ධනෙ තිබ්බ කෙනෙක්. ආනන්ද සිටුවරයාට හිටියේ එකම දරුවයි. ඒ පිරිමි දරුවෙක්. ඒ දරුවගේ නම තමයි මූලසිරි. මාසයකට දෙපාරක් තමන්ගේ ඥාතීන් රැස් කරවලා මූලසිරිත් එතෙන්ට කැඳවලා ඥාතීන් ඉදිරිපිට මූලසිරිට දෙන අවවාදයක් තියෙනවා. ඒ අවවාදය තමයි 40 කෝටියක් විතර වෙච්ච මගේ ධනය මහ ලොකු ධනයක් කියලා හිතන්න එපා. ටික අරගත්තත් ඒක බොහොම ඉක්මනට ඉවර වෙනවා. උදාහරණයකට සඳහන් කරනවා හඳුන් කෑල්ලක් ගලගාන්න ඒක ඉවර වෙනවා වගේ මේ ධනය ටික ගන්න ඉවර වෙනවා. ඔහු නැවත උදාහරණයක් සඳහන් කරනවා වේය පස් ටික ගෙනල්ලා මහ හුඹක් හදනවා. මීමැස්ස පැණි ටික ගෙනල්ලා ලොකු මීවදයක් පුරවනවා. ආන් ඒ වගේ මේ තියෙන ධනය අරගෙන වියදම් කරන්න නෙමෙයි, මේකට පුළුවන් තරම් ටික හරි එකතු කරන්න කියන එක. මාසෙකට දෙපාරක් මේ අවවාද කරනවා. ඉතින් සිටුවරයා හරියට කෑමක් බීමක් ගන්නෙත් නැහැ. නැතුව නෙමෙයි, තියෙන ධනය ඉවර වෙයි කියන. හොඳ හැටි අඳින්නේ පළඳින්නෙත් නැහැ.
ඉතින් මෙච්චර ධනයක් තියාගෙන තමනුත් නොකා නොබී හොඳට ඇඳලා පැළඳලා ජීවත් වුණෙත් නැතුව ජීවිතයේ සැප සම්පත් භුක්ති විඳින්නෙත් නැතුව මසුරුකමින් ජීවත් වෙලා මරණයටපත් වුණා. මේ සිටුවරයා ජීවත් වෙච්ච ගම ආසන්නයේ තිබුණා මේ රොඩී කුලයේ අය ජීවත් වෙන ගමක්. ඒක තරමක් විශාල ගමක්. සඳහන් කරනවා පවුල් 1000ක් විතර ජීවත් වෙනවා කියලා. මේ සිටුවරයා මැරිලා ඒ රොඩී කුලයේ තරුණියකගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ අය ජීවත් වුණේ එදිනෙදා කුලී වැඩ කරලා. හැබැයි දැන් මේ පුද්ගලයා ඒ තරුණියකගේ කුසේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා මේ කුලයේ අයටත් එන්ඩ අගහිගකං වැඩි වෙන්න ගත්තා. එදිනෙදා ලැබෙන කුලී වැඩත් නැතුව ගියා. කොහො බොහෝම දුක් මහන්සි වෙලා හොයාගන්න ධන සම්පත් ටික එක වේලකටත් සෑහෙන්නේ බොහෝම අමාරුයි. මෙහෙම දවස් කීපයක් ගෙවිලා ගියා. දැන් ගමටම මේ ප්‍රශ්නේ බලපාලානේ. ඒ නිසා ගමේම අය රැස් වුණා. හැමෝම සාකච්ඡා කළා අපි එදා කුලී වැඩක් කරගෙන තුන් වේල හොඳට කාලා බීලා අපේ මට්ටමින් සතුටින් ජීවත් වුණා. දැන් කොච්චර මහන්සි වුණත් අපිට ඒ ආදායමත් නැති වෙලා ගියා. මේකට හේතුවක් ඇති. බාහිර හේතු මොනවාවත් නැතත් මේ අයත් තීරණය කළා අපි අතර මහා පෞකාර කාලකන්ණියෙක් ඉන්නවා මේ වෙනකොට. ඔහුගේ පව නිසා තමයි අපිට කෑම වේලත් අහිමි වේගෙන යන්නේ. අපි ඒක හොයමු කියලා එදා රැස් වෙච්ච පිරිස කණ්ඩායම් දෙකකට බෙදුණා. එහෙම ඒ කණ්ඩායමත් ආයෙ දෙකට බෙදෙනවා ආයෙ දෙකට බෙදෙනවා මෙහෙම ගමේම අය කොටස් වලට බෙදිලා කොහොම හරි තීරණය කළා මැගේ කුසේ තමයි මේ කාලකන්‍යා පිළිසිඳගෙන තියෙන්නේ. ඒ නිසා ඇය තමන්ගේ ගමින් පිටුවහල් කරලා දැම්මා. ඉතින් ඇය පිටුවහල් කරපු තැන ඉඳලා ඒ මිනිස්සු පෙරසේම නැවත ජීවත් වුණා. දැන් එතකොට දරු ගැබකුත් අරගෙන ගමිනුත් පිට කරලා නෑදෑයන්ගෙනුත් වෙන් කරලා ඇය මොනතරම් දුකක් විඳින්න ඇද්ද? ඉන්න හිටින්න තැනක් නැතුව කොහොම හරි තැනක් හදාගෙන විඳින්න තියෙන දහ දුක් හැම එකක්ම විඳ කොහොම හරි මේ දරුවා බිහි කෙරුවා. අනුන්ගේ ගෙයක් ගානේ ගිහිල්ලා මොනවා හරි හිඟමනින් ඉල්ලගෙන තමයි ඇයි ජීවත් වුනේ. සමහර දවස්වලට යනකොට දරුවත් වඩාගෙන යනවා දාලා යන්න කෙනෙක් නැති හින්දා. හැබැයි දරුවෙක් කියලා කීවත් සඳහන් කරනවා සාමාන්‍ය කෙනෙක් ඔහු දැක්කොත් බය වෙනවා කියලා. අංගපසංග පිහිටලා තියෙන්නේ පිහිටන්න ඕන තැන්වල නෙමෙයි. ඇස් දෙක තියෙන තැන නෙමෙයි ඇස් තියෙන්නේ. කන් පිහිටන්න ඕන විදිහට නෙමෙයි කන් තියෙන්නේ. අතපය නමුත් නිසි පරිදි නෙමෙයි පිහිටලා තියෙන්නේ. හරියට නිකන් පිසාචියෙක් වගේ. දකින්න ඕන කෙනෙක් බය වෙනවා. ඒ තරම් විරූපී රූපයක් තියෙන්නේ. එහෙම වුණත් අම්මට දරුවා ගැන තියෙන පුදුම සෙනෙහසක්. වර්තමානෙත් නොයෙක් හේතු නිසා ආබාධ සහිත දරුවෝ ඕන තරම් උපදිනවා. නමුත් ඒ දෙමව්පියෝ කවදාවත් ඒ දරුවෝ විසි කරලා යන්නේ නැහෙනි. කොයිතරම් ආබාධ තිබුණත් දරුවා සුවපත් කරගන්න කුලී වැඩ කර හරි වියදම් කරනවා මිසක් කවදාවත් අහකට දාලා අසරණ කරන්නේ නැහැ. ඒ මව්පියන්ට ඒ තරම් දරුවා පිළිබඳව සෙනෙහසක් තියෙන නිසා. මේ මවත් මේ දරුවා වඩාගෙන මොනවා හරි හොයාගන්න හිඟමනේ ගියොත් එදාට නම් ඇල් වතුර උගුරක්වත් නොලැබෙන තරම්. හැබැයි ඔහු මොන ක්‍රමෙන් හරි දාලා ගියොත් ඇයට හොඳට කෑම බීම ලැබෙනවා. ඉතින් මේ ආදී වශයෙන් දුක් විඳ ඇය කොහොම හරි මේ දරුවා ලොකු මහත් කළා. දැන් ඔහුට තනියම යමක් හොයාගෙන කාලා ජීවත් වෙන්න පුළුවන්. එදා ඇය කොළපතක් අරගෙන ඇවිල්ලා
දරුවගේ අතට දීලා කීවා පුතේ ඔබ හින්දා මම මේ ජීවිතේ නොවින්ද දුකක් නැති තරම්. මට තවත් ඔබ පෝෂණය කරන්න බෑ. මේ කොළපතත් අරගෙන හිඟමනේ ගිහිල්ලා හරි කොහොම හරි ජීවත් වෙන්න කියලා ඔහු තනියම ජීවත් වෙන්න පිටත් කරලා ඇරියා. එදා ඉඳලා ඔහු තනියම කෑම බීම හොයාගෙන යනවා. මෙහෙම යන එක දවසක පෙර තමන් ආනන්ද සිටු කාලේ තමන්ගේ මාලිගාව පිහිටලා තිබිච්ච පැත්තට කොහොම හරි ගමන් කෙරුවා. ඔවුන් ඔය ආසන්නයේදී මොහුට ජාති ස්මරණ ඥානයක් පහළ වුණා. මේක මගේ පරණ මාලිගාව කියලා සිහිපත් වුණා. කොළපතත් අරගෙන මාලිගාවට ඇතුල් වුණා. ඒ කියන්නේ පළවෙනි ආරක්ෂක පවුරෙන් ඇතුළට ගියා කාගෙන්වත් කරදරයක් නැහැ. දෙවනි පවුරෙනුත් ඇතුළට ගියා කාගෙන්වත් කරදරයක් නැහැ. තුන්වෙනි තැනනුත් ඇතුළට ගියා ඒත් කාගෙන්වත් කරදරයක් තිබුණේ නැහැ. හතරවෙනි දොරටුව ගාවට යනකොට තමන්ගේ පුතාගේ දරුවෝ ඒ කියන්නේ තමන්ගේ මුණුබුරු මිනිබිරියෝ සෙල්ලම් කරනවා. ඒගොල්ලෝ මේ විරූපී පුද්ගලයා දැකලා බයි කෑ ගහන්න පටන් ගත්තා. ආරක්ෂක පිරිස වහාම ඇවිල්ලා අර පුද්ගලයාට හොඳටම පහර දුන්නා. තලලා පෙළලා ඇදගෙන ගිහිල්ලා කුණු ගොඩකට විසික්කා. පාරායිනේ. අපේ භාග්‍යතුන් වහන්සේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේත් එක් කරගෙන පිණ්ඩපාතේ වඩින්නේ මේ වීදියේමයි අද. මේ මාලිගාව වසලින් යනකොට අර කුණු ගොඩේ ඉන්න මේ පුද්ගලයා දැක්කා. දැකලා අපේ ආනන්ද හාමුදුරන්ගේ මුහුණ දිහා බැලුවා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි කුමක් හෝ අවශ්‍යතාවයක් නිසා මා දිහා බැලුවද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද අර කුණු ගොඩේ ඉන්න පුද්ගලයා දැක්කද? එහෙමයි ස්වාමීනි. ආනන්ද අඳුරනවාද ඒ කවුද කියලා? නෑ ස්වාමීනි. ආනන්ද ඔය කුණු ගොඩේ ඉන්නේ අර මහා මාලිගාවේ අයිතිකාරයා. ඔය තමයි ආනන්ද සිටුවරයා කියලා සඳහන් කරාම අපේ ආනන්ද හාමුදුරුවෝ එතෙන්ට විශාල පිරිසක් රැස් කෙරෙව්වා. මූලසිරි මේ සිටුවරයාගේ පුතාටත් එන්න කිව්වා. සමහරලාට පිඬුසිඟා වැඩලා දන් වළඳලා මේ කාරණාව කරන්න ඇති. රැස් කෙරුවට පස්සේ බුදුරජාණන් වහන්සේ මූලසිරිට අර පුද්ගලයා පෙන්නලා කිව්වා මූලසිරි මේ කවුද කියලා අඳුරනවද? නෑ ස්වාමීනි. මේ ඉන්නේ ඔබේ තාත්තා. මූලසිරි කියනවා මට පිළිගන්න බෑ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර පුද්ගලයාට කතා කළ ආනන්ද කියලා. කතා කරලා කියනවා ආනන්ද උඹ එදා ජීවත් වෙච්ච කාලේ උඹේ පුතාටවත් නොදී හංගලා තියෙන ධනෙ තියෙන තැන් දැන්වත් පුතාට කීවොත් නරකද කියලා. ආන් ඒ වෙලාවේ මැරෙන වෙලාවෙත් පුතාට දීපු නැති මහ පොළොවේ නිදන් ගත කරලා තියෙන ධනෙ තියෙන තැන් පෙන්නවා. මූලසිරියකින් දැනගත්ත මේ තාත්තමයි කියලා. හැබැයි මූලසිරි එදා තෙරුවන් සරණ ගියා. එදා ඉඳලා මූලසිරි ශාසනය මුල් කරගෙන පින්කම් කටයුතු කරන්න පටන් ගත්තා. නමුත් මේ කාරණාව පෙන්නලා රැස් වෙච්ච පිරිසට මේ ගාථාව කියලා අපේ බුදුරජාණන් වහන්සේ අනුශාසනාවක් කළා. ඒ ගාථාව තමයි අපි අද ධර්ම මාතෘකාව බවට පත් කරගත්තේ. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. පින්නතුනි මෙතන මට දරුවෝ ඉන්නවා. මට ධනය තියෙනවා කියලා බාලයා බොහෝම පුරසාරංකී කිය සතුටු වෙනවලු. එතකොට දරුවෝ කියලා කියහම මෙතන දරුවෝ හැටියට සඳහන් කරන කීප දෙනෙක් ගැන කියනවා. අත්තජ, කෙත්තජ, අන්තේවාසික, දින්නක.
එහෙම 4 දෙනෙක් ගැන කියලා තියෙනවා. කවුද මේ අත්තජ කියලා කියන්නේ? අත්තජ කියලා කියන්නේ තමන් විසින් තමන්ගේ කුසින්ම බිහි කරගත්ත දරුවෝ. කෙත්තජ කියලා කියන්නේ යහනේ ඉපදිච්ච, පලසේ ඉපදිච්ච, උකුලේ ඉපදිච්ච, ලය මත ඉපදිච්ච අයට කියනවා කෙත්තජ කියලා. එතකොට එහෙම දරුවෝ මනුස්ස ලෝකේ ඉන්නවද? මේ කියන්නේ දෙවියෝ ගැන. සාමාන්‍යයෙන් දෙවියෙකුගේ යහන මත දෙවියෙක් දිව්‍යාංගනාවක් පහළ වුණොත් ඒ දිව්‍යාංගනාව සලකන්නේ ඒ නැත්තම් ඒ දිව්‍ය මාලිගාවේ අයිතිකාර දෙවියගේ භාර්යාවක් හැටියට. යහනේ පහළ වුණොත් බිරිඳක්. උකුලේ නැත්තම් ලය මඩල මත පහළ වුණොත් දරුවෙක්. මාලිගාවේ පිටපැත්තේ පහළ වුණොත් පරිවාර දෙවියෙක්. ඒ කියන්නේ සේවක දෙවියෙක්. එහෙම අය ගැන තමයි මේ කෙත්තජ කියලා කියන්නේ. අන්තේවාසික කියලා කියන්නේ යමක් ඉගෙන ගන්න ගුරුවරයෙක් ළඟට ඇවිල්ලා ඒ ආචාර්යවරයාට ප්‍රකාශ කරනවා ස්වාමීනි ආචාර්යතුමනි අද පටන් මගේ ආචාර්යවරයා හැටියට මං ඔබ පිළිගන්නවා. මා විසින් ඔබට කළ යුතු සියලුම අපෝපස්ථාන කටයුතු කරනවා. මට ශිල්ප ශාස්ත්‍ර කියලා දෙන්න. ආන් එහෙම කියලා අපෝපස්ථාන කරමින් ළඟ ඉඳිමින් ඉගෙන ගන්න කෙනාට කියනවා අන්තේවාසික කියලා. ඊළඟට ඉන්නවා දින්නක කියලා කෙනෙක්. දැන් සමහර කෙනෙක් තමන්ගේ දරුවෙක් තව කෙනෙකුට දෙනවා. අද ඉඳලා මේ දරුවා ඔබ පෝෂණය කරගන්න. ආන් එහෙම දුන්න දරුවන්ට කියනවා දින්නක කියලා. ඊට අමතරව ධර්මයේ තවත් ආකාර 3කින් පැහැදිලි කරනවා මේ දරුවෝ පිළිබඳව කරුණු දක්වනකොට අතිජාත, අනුජාත, අවජාත කියලා. කාටද මේ අතිජාත කියලා කියන්නේ? මව්පියන්ට වඩා සිල්වත්, මව්පියන්ට වඩා ගුණවත්, මව්පියන්ට වඩා ශ්‍රද්ධාවත්, මව්පියන්ට වඩා ධනවත්, මව්පියන්ට වඩා උගත්, හැම අතින්ම තමන්ට ජීවිතය දුන්න අම්මා තාත්තට වඩා ඉහළින් තමයි ඉන්නේ. ආන් එවන් දරුවන්ට කියනවා අතිජාත කියලා. අනුජාත කියලා කියන්නේ මව්පියන් යම් ප්‍රමාණයෙන් සිල්වත්ද, ගුණවත්ද, ශ්‍රද්ධාවන්තද, ධනවත්ද ඒ මව්පියන් හා සමාන මට්ටමින් ඉන්න දරුවන්ට කියනවා අනුජාත කියලා. මව්පියන්ට වඩා ඊටාම පහත් මට්ටමේ හැසිරීම් තියෙන අයට කියනවා අවජාත කියලා. ඒතර මේ අවජාත කියන අය ගැන පැහැදිලි කරනකොට සඳහන් කරනවා කුලය නසනවා කියලා. එවන් දරුවෝ නිසා සමාජයෙන් හැම වෙලාවෙම මව්පියන්ට බැනුම් අහන්න සිද්ධ වෙනවා. මේ අහවල්ලුන්ගේ දරුවෝ තවත් නොයෙක් මිනිස්සු පරුස වචන කියලා නොයෙක් ආකාරයෙන් කිය මව්පියන්ටත් එක්ක චෝදනා කරනවා. එතකොට කුලය නසනවා ඔහු විසින්. ඊළඟට සඳහන් කරනවා ඔහුගෙන් අසල්වාසීන්ට තියෙන මහ පුදුම කරදරයක් කියලා. ඒ සමහරට අල්ලපු වත්තට පැනලා පොල් ටික අහුල ගන්නවා. කෙසෙල් කනක් තියෙනවා නම් ඒක කපා ගන්නවා. වෙනත් යමක් තියෙනවා නම් ඒව හොරකම් කර ගන්නවා. අහල පහල මිනිසුන්ට ගෙයක් දොරක් ඇරලා දාලා ටිකක් වැව ගාවට ලිඳ ගාවට යන්නවත් පුළුවන් කමක් නැහැ. සමහර අය ඉන්නවා වැලියේ තියෙන ඇඳුම පවා හොරකම් කරගෙන අරන් යනවා. එතකොට අසල්වාසීන්ට ඔවුන්ගෙන් තියෙන පුදුම කරදරයක්. ඒ විතරක් නෙමෙයි. එවන් අය මේ සමාජයේ නසනවා. දැන් අපි දන්නවනේ සාමාන්‍ය සමාජයේ සමහර අය ඔය රාරාක්කු පෙරනවා. ඉතින් අහල පහල ඉන්න හැමෝටම තැන් තැන් වල ගෙනහිල්ලා බෙදනවා. මලගයක් කොතන හරි ආරංචි වුණොත් ඒ ආසන්නයේ තැනක ගිහිල්ලා මලගෙදර එන මිනිස්සුන්ට ඒක විකුණ ගන්නවා. මංගල අවස්ථාවක් ආරංචි වුණොත් ඒ තැන් වලටත් බෙදනවා.
අන්තිමට සමහරලාට ඒ නිසා යුව කෙරවල වෙන්නේ මළගයක් වේවා මංගල උත්සවයක් වේවා ගුටි ඇන ගැනීම් වලින් පිහියවලින් ඇන ගැනීම් වලින් මිනී මැරුම් වලින් සමහරලාට කෙරවල වෙන අවස්ථාවල් අපිට සමාජය අහන්ඩ ලැබෙනවා. එතට නොයෙක් ඔය මත් කුඩු වර්ග තවත් නොයෙක් මද්‍රව්‍ය ගමට ගෙනල්ල පුංචි දරුවන්ගින්දල අල්ලගෙන හැමෝටම බෙදෙනවා. පාසල් ගාවට ගිහිල්ල පාසල් දරුවන්ටත් බෙදෙනවා. නොයෙක් මත් පෙති වර්ගාරන් ගිහිල්ල පොඩි ළමයි ඒවට ඇබ්බැහි කරගන්නවා. අන්තිමට ගමක් ප්‍රදේශයක් රට විනාශ කරනවා. තවත් ඒවාගේ නොයෙක් දේවල් සඳහන් කරන්න පුළුවන්. ඔහු විසින් සමාජයේ නසනවා. එතකොට මේ කවුද මේ මෙවන් අයට තමයි අවජාත දරුවෝ කියලා කියන්නේ. ඉතින් මේ විදිහට දරුවෝ ගැන සඳහන් කරනකොට කරුණු කීපයක් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ මව්පියෝ විශේෂයෙන් දරුවන් පිළිබඳව තියෙන පුදුමාකාර ලෙන්ගතුකම. මව්පියන් තුළ දරුවන්ට තියෙන ලෙන්ගතුකම එසේ මෙසේ එකක් කියලා සඳහන් කරන්න බැරි තරම්ම බැඳීමක් මව්පියොත් දරුවොත් අතර තියෙනවා. විශේෂයෙන් දරුවෝ ළඟ මව්පියෝ සම්බන්ධයෙන් නැති බැඳීමක් මව්පියන්ට දරුවෝ සම්බන්ධයෙන් තියෙනවා. මව්පියෝ හරි කැමති දරුවෝ ඉන්නවට. සඳහන් කරනවා කාන්තාව බොහෝම කැමති දරුවෝ ලබන්න කියලා. ඒකට අර කරුණු දක්වන්න පුළුවන්. විශාකා මහ උපාසිකාව. දරුවෝ බොහෝම හිටපු අම්ම කෙනෙක්. මුණුබුරු මිනිබිරියත් හුඟක් හිටියා. ඒ ඉතින් මේ කිරියම් මට බොහෝම ආදරෙයි. මෙහෙම කාලයක් යනකොට මහ උපාසිකාවගේ එක මිනිබිරියක් මරණයට පත් වුණා. හැබැයි ඒක ඇයට දරාගන්න හුඟක් අමාරු වුණා. කෙසේ වෙතත් දරුවා ගෙනහිල්ලා ආදාහනය කළා. නමුත් හිත වාවන්නෙම නැහැ. කල්පනා කළා මේ වේදනාවෙන් මාව ගලව ගන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේට විතරයි. අනික ඉන්දියාවේ චාරිත්‍රයක් තිබුණා. කාන්තාවන් තුල තමන්ගේ පවුල කෙනෙක් මරණයට පත් වුණාම ආදාහන කටයුතු ඉවර වෙනකම්ම ඒගොල්ලෝ නිතර නිතර තමන්ගේ කෙස් ටික තෙමාගෙන තමයි ඉන්නේ. ඒක මහා කරදරයක්. නමුත් ඒක ඒ කාලේ චාරිත්‍රයක්. ඉතින් කෙස් වැඩියක් තෙමාගෙනම තමයි භාග්‍යතුන් වහන්සේ ළඟට ගියේ. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි මේ වෙලාවේ ආවේ කියලා. එතකොට සඳහන් කරනවා ස්වාමීනි මගේ මිනිබිරිය මැරුණා. ඇය ආදාහනය කළා. නමුත් මට හිත හදාගන්න බෑ. මේ ශෝක ගින්නෙන් මාව මුදවන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට විතරයි කියලා මම දන්න නිසා මම භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අහනවා විශාකා එක මිනිබිරියයි නැති වුණේ. ඔබ මිනිබිරියන්ට හුඟක් කැමතියි වාගේ. නමුත් මේ රටේ මොනතරම් දරුවෝ ඉන්නවද? ඒ දරුවෝ ඔක්කොම ඔබේ මිනිබිරියෝ වෙනවා නම් කැමතිද කියලා ඇහුවා. ස්වාමීනි එහෙම වෙනවා නම් කොච්චර දෙයක්ද? මං වාගේ වාසනාවන්ත කිරියම්ම කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා විශාකා මේ රටේ දරුවෝ කී දෙනෙක් මරණයට පත් වෙලා දවසකට ගෙනල්ලා සොහනට විසි කරනවාද? දවසකට දරුවෝ 10ක් 15ක් මැරෙනවා. එහෙම වුණොත් විශාකා ඔබට හැමදාම කොණ්ඩෙත් තෙමාගෙන අඬන්න නේද වෙන්නේ කියලා ඇහුවා. ආන් එතකොට තමයි තේරුණේ ඒ සෙනෙහස කොයිතරම් දුකක් වෙනවද කියලා. නමුත් දරුවෝ ඉන්න නිසා මුණුබුරු මිනිබිරියෝ ඉන්න නිසා තමන්ට සතුටක් වගේම වැඩිපුර දුකකුත් තියෙන කාරණාව තේරෙන්නේ. සුප්පාවාසාවගේ කතාවත් හරි වටිනවා. සුප්පාවාසා කියලා කියන්නේ සීවලී මහරහතන් වහන්සේගේ අම්මනේ. සසර කරගත් අකුසල කර්මයක් නිසා අම්මයි පුතයි. සීවලී කුමාරයා කී කාලයක් මව් කුසේ ඉන්නවද? අවුරුදු 7යි, මාස 7යි, දවස් 7ක්.
මාස 9කට ආසන්න කාලයක් දරු ගැබක් දරාගෙන ඉන්නේ අම්මා කෙනෙක් මොන තරම් අමාරුවෙන්ද? කොයි තරම් කැපකිරීම කරනවද දරු ගැබ රැකගන්න? ඉතින් අපි මාස 8ක් 9ක් එච්චර දුක් විඳිනකොට අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ඒ අම්මා මොන දුකක් විඳින්නේ නැද්ද? අනික දවසින් දවස වැඩෙන දරුවෙක්. ඉතින් අන්තිම කාලේ වෙනකොට ඇයට දැනෙන වේදනාව මරණාසන්න වෙන්න තරම් මරණාසන්නම වෙනවා. ඒ වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරලා බුදුගුණ සත්‍යක්‍රියා කරලා තමයි ජීවිතේ රැකගන්නේ. දරුවත් බිහි වෙනවා. ඉතින් දරුවා බිහි වුණාට පස්සේ දැන් බුදුගුණ සත්‍යක්‍රියා බලයෙන් තමයි මගේ ජීවිතේ රැකුනේ කියලා තීරණය කරනවා භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දානයක් දෙන්න ඕනේ කියලා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනා කරලා දැන් දානෙට වැඩලා සරියුත් මහරහතන් වහන්සේත් වැඩ ඉන්නවා. දැන් ළමයා ඉපදිලා හරියටම දවස් 7යි. ළමයා හොඳට කතා කරනවා, හොඳට ඇවිදිනවා. අවුරුදු 7ක දරුවෙක්නේ. බොහෝම පළපුරුදු කෙනෙක් වගේ සරියුත් මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා බොහෝම චතුර විදියට උන්වහන්සේත් එක්ක කතාව. ඉතින් ඒක දැකලා සුප්පාවාසාවට දරා ගන්න බෑ සතුට. බොහෝම සතුටින් සාරිපුත්තයන් වහන්සේයි දරුවයි කතා කරන දිහා බලාගෙන ඉන්නවා. ඇය දරුවා දිහා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඇගේ මේ සතුට දිහා බැලුවා. බලලා කතා කළා. කතා කරලා අහනවා මෙවන් දරුවෝ තව කී දෙනෙක් විතර ලැබෙනවට කැමතිද? ලැබුණොත් කැමතිද කියලා. ස්වාමීනි මේ වාගේ දරුවෝ මට තව 7 දෙනෙක් විතර හිටියොත් කියලා කිව්වා. දැන් දරුවා ඉපදිලා දවස් 7යි. දැන් බලන්න ඇයට අමතක වෙලා 7 අවුරුද්දයි 7 මාසයක් තිස්සේ මම මොන දුකක් වින්දාද? අන්තිම වෙලාවේ ජීවිතේ පවා නැති වෙයි කියලා හිතාගෙන ඉන්න තරම් වේදනාවක් දැනුණා. දැන් මේ දරුවා දැක්කට පස්සේ ඒ වේදනාවල් ඔක්කොම අමතක වෙලා. ඒක තමයි අම්මගේ හැටි. දරුවෙක් බිහි කරන්න ගියහම අම්මා කෙනෙක් කොච්චර දුක් විඳිනවද? කොයි තරම් වේදනාවක් ඉවසනවද? නමුත් දරුවා බිහි වුණාට පස්සේ අර වේදනාව ඔක්කොම අමතකයි. ඊළඟට දරුවා ගැනමයි කල්පනාව. ඇයි අඬන්නේ නැත්තේ? ඇයි මට පෙන්වන්නේ නැත්තේ? වේදනාව අමතක වෙලා ගිහිල්ලා. ඒක තමයි ස්වභාවය. ඒ කාරණාවත් පින්නතුනි මෙතන දක්වලා මව්පියෝ දරුවන්ට කොයිතරම් සෙනෙහස දක්වනවද? ඒ නිසා මව්පියෝ හරි කැමති මට පුත්තු ඉන්නවා කියලා කියන්නේ. මෙතන සඳහන් කරනවා මේ පුත්තු කියලා සඳහන් කරලා තිබ්බට පුත්තු ගැන විතරක් නෙමෙයි මේ දූවරුත් එක්කමයි කියන්නේ කියලා. අර අතිජාත, අනුජාත, අවජාත පුත්තු විතරක් නෙමෙයි දුවල පුතාලා දෙන්නටමයි මේ කියලා තියෙන්නේ. පොදුවේ තමයි පුත්තු කියන නම යොදලා තියෙන්නේ. අපි දකිනවා සාමාන්‍ය මව්පියෝ තමන්ගේ දරුවන්ගේ හැකියාව කියන්න හරි කැමතියි. රුව ලස්සන ගැන කියන්න හරි කැමතියි. උගත්කම් ගැන කියන්න හරි කැමතියි. තාන්න මාන්න ගැන කියන්න හරි කැමතියි. දරුවෝ ඇසුරු කරන අය ගැන කියන්න හරි කැමතියි. අපේ පුතා අහවලා ළඟ ඉන්නේ. අහවලා ඇසුරු කරන්නේ. අහවල් දොස්තර මහත්තයාත් දන්නවා. මැති ඇමතිවරුත් හොඳට අඳුරනවා. මේ ආදි වශයෙන් දරුවන්ගේ හැකියාව සමාජයේ ඉස්සරහ පිට කියාපාන්න මව්පියන්ට තියෙන්නේ ලොකු කැමැත්තක්. අනිත් පැත්තෙන් තමයි තමන්ගේ ධනය. මට මෙච්චර සල්ලි තියෙනවා. මට මේ තරම් දේපොළ තියෙනවා. මට මේ තරම් යාන වාහන තියෙනවා. මගේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ. ඒ සල්ලි වලින් මට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ විදිහට තමන්ගේ ධනය ගැන පුරසාරම් කියන්නත් හරීම කැමතියි. ඉතින් ඒ කතාව තමයි මෙතන මේ කියන්නේ පුත්තා මත්ති ධනම් මත්ති. දැන් මූලසිරිටත් හිටියනේ නැත්නම් ආනන්ද සිටුවරට හිටියනේ පුතෙක් මූලසිරි කියලා. දැන් මූලසිරිත් සිටුවරෙක් තාත්තා මැරුණා කියලා ආරංචි වුණාම
රජ්ජුරුවෝ තාත්තගේ සිටු තනතුර පුතාට දුන්නා. එතකොට ආනන්ද සිටුවරයාට කොච්චර ධනෙ තිබ්බද? ඒ ධනය සිටුවරයාට මොනවද කළේ? ඒ ධනයට පුළුවන් වුණාද සිටුවරයා මේ වගේ පහත් තත්ත්වයක උපදින එක නවත්තන්න? සිටුවරයාගේ පුතාට පුළුවන් වුණාද ඒක නවත්තන්න? අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ මෙතන මේ අහන්නේ මේ අපිට දරුවෝ ඉන්නවා අපිට සල්ලි තියෙනවා කියලා කියන එක මෝඩයා කියලා කියනවා නෙමෙයි මේ. කොහොමද මෝඩ වෙන්නේ කියන කාරණාවයි මේ කියන්නේ. මව්පියෝ සාමාන්‍ය විවාහ වුණාට පස්සේ දරුවෙක් ගැනම හිතනවා. දරුවෝ ලැබුණාට පස්සේ ඒ දරුවන්ගේ අනාගතය ගැනම හිතනවා. දිවා රෑ දෙකේ මහන්සි වෙන්නේ දරුවන්ට හොඳ අනාගතයක් උදා කරන්න. දරුවන්ට හොඳට උගන්වන්න. දරුවෝ සමාජයේ කැපී පෙනෙන අය බවට පත් කරන්න. ඒ වෙනුවෙන් නොකරන දෙයක් නෑ සමහර වෙලාවට. සඳහන් කරනවා ගොඩක් දියෙත් හරියට දුක් විඳිනවා කියලා. හේනේ කුඹුරේ වැඩ කරන අය අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි නොයෙක් දුක් කරදර කම් කටුළු විඳ විඳ හේන් කුඹුරු වල වැඩ. දවල් තිස්සෙත් වැඩ රැයටත් පැලි. ඒ සිව්පාවු ඇවිල්ලා හානි කරනවා දීපල වලට. රැයට නිින්දක් නෑ. දවල්ටත් නිදහසක් නෑ. රෑ දවල් දෙකේම මහන්සි වෙනවා. සමහර අය මේ ලෝකේ අපි කතා කරන බරපතල වැඩ කියලා කියන්නේ. ඔය කළුගල් කැඩීම් වාගේ නොයෙක් කටයුතු වල යෙදෙනවා. ඒ දරුවන්ට කන්න දෙන්න. දරුවන්ට උගන්වන්න. ඒ වාගේ මහන්සි වෙනවා. තවත් දුක් විඳලා කරන රැකියාව ඕන තරම් තියෙනවා. සමහර අය රාත්‍රී කාලේ එළි වෙනකන් ගේට්ටුවක් ගාව ඉඳගෙන නිින්දක් නැහැ. ඒ වාගේ දුක් විඳින අය ඉන්නවා. සමහරట్లాට හමුදාවක වාගේ වැඩ කරනකොට ඒ අය කොච්චර දුක් විඳිනවද? රැයක් දවාලක් නැහැ. මැස්සෝ මදුරු සත්තු සර්පයෝ ඕන තරම් ඉන්න කැලෑවල් වල රෑ එළි වෙනකන් කරුවලේ ඉඳගෙන ඉන්න ඕනේ. මඩ වලවල්ද වතුර වලවල්ද බේදයක් නෑ බඩ ගන්න වෙච්චාම මඩේ වතුරේ කැලේ හැම තැනම බඩ ගන්න සිද්ධ වෙනවා. නමුත් ඒ කොහොම හරි ආපහු ධනයක් හොයාගෙන මේ දරුවෝ පෝෂණය කරන්න. ඒ වෙනුවෙන්ම කැප වෙලා. එතකොට ඒ වෙනුවෙන් ජලයේ මෙතන සඳහන් කරනවා ගොඩ බිමත් දුක් විඳිනවා ජලයේ දුක් විඳින දීවරයෝ වාගේ අය. නැත්නම් වැලි ගොඩ දාන අය. සුළුපටුද කියලා හිතලා බලන්න. දවස පුරාම ගඟට බැහැලා. දවසම ඉන්නේ වතුරේ. මොන දුකක් විඳිනවද කියලා. නමුත් වැලි ටේරලයක් දෙකක් තුනක් ගොඩ දාගත්තොත් තමයි දරුවන්ගේ ඕනෑපාකම් ටික සම්පූර්ණ කරලා අධ්‍යාපන වියදම් ටික දීලා කන්න බොන්න දීලා සපත්තු සෙරිප්පු අරන් දීලා ඒ කටයුතු වෙනුවෙන් මොන තරම් දුක් විඳිනවද? එතකොට සමහරලාට උසස් පාසලකට වාගේ ඇතුල් කරගන්න වුණොත් ඒ වාගේ පාසල් වලට ගන්න සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහා ඈත ඉන්න අය සමහරලාට පාසලට ගන්නෙත් නෑ. ඉතින් එතකොට හරියට බොරු කියන්න වෙනවා. බොරු ලිය කියවිලි හදන්න ඕනේ. මේ නොයෙක් දේවල් කරලා තමන් වෙන පැත්තක හිටියත් බොරු ලිපිනයක් හදලා අපි මේ පළාතේ ඉන්නේ කියලා බොරුත් කියන්න සිද්ධ වෙලා. තමන් බොරු කියනවා විතරක් නෙමෙයි ළමයින්ටත් බොරු උගන්වන්නත් වෙලා. ඒ දැන් බාර දුන්න ලිපිය තිබෙන්නේ වෙන ලිපිනයක්. බැරි වෙලාවත් ඉස්කෝලෙන් ළමයාගෙන් ඇහුවොත් පදිංචි ලිපිනේ ළමයා වෙන එකක් කියනවා. ඒ හින්දා තණ්හාව වැඩි නිසා අකුසලයේ පැත්ත අමතක වෙලා දරුවටත් බොරු උගන්වන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වාගේ හරියට අකුසල් කරගන්නවා. සමහර අය දඩේමේ යනවා. සමහර අය සත්ව ගොවි පොළවල් පවත්වාගෙන යනවා. සමහර අය දැල් දානවා. මේ හැම එකකින්ම ප්‍රාණඝාතයනේ කරගන්නේ. එතකොට මොකටද මේ අකුසල් කරලා ධනෙ හම්බ කරන්නේ?
දරුවන්ට දුකක් නැතුව කාලා බීලා ජීවත් වෙන්න ඔවුන්ට අනාගතයක් හදන්න කියලා. දැන් මේ සේරම කර කර ඉන්නකොට තමන් වෙනුවෙන් මොකවත් කරලද? තමන් වෙනුවෙන් මොකවත්ම කරගෙන නැහැ. දවසේ පැය 24ක් ගෙවෙනවා. දවසේ පැය 24ක් ගෙවිලා ගියත් මේ අය තමන් වෙනුවෙන් එක පැය භාගයක් වෙන් කරලා නැහැ. දවල් 30ෙම වැඩ කරලා සමහරට රැයට ගෙදර එන්නේ. රැයට ගෙදර ඇවිල්ලා නාගෙන උයලා දුන්න මොනවා හරි අනුභව කරලා රූපවාහිනිය ගාව වාඩි වෙලා ඒක දිහා බලාගෙන ඉන්නවා. කායික වෙහෙස වැඩි නිසා සමහරලාට ඒ පුටුවේම නිින්ද යනවා. පහුවදත් නැගිටලා සුපුරුදු කාර්යයට පිටත් වෙනවා. බණක් ඇහුවද? තුනුරුවන් වැන්දද? වෙනත් පින්කමකට යෙදුනද? පෝය දවසකටවත් පන්සලකට යන්න සිල් සමාදන් වෙන්නවත් විවේකයක් නැහැ. හුඟක් අය කියන්නේ අපිත් කැමති ඒ වුණාට කොහෙද විවේකයක්? මේ ළමයා විභාගය ලියලා ඉවර වෙනකන්. නැත්නම් මේ ළමයාගේ විවාහය ඉවර වෙනකන් නිදහසක් නෑ වැඩ. ඒතකොට කවුරුවත් තමන් වෙනුවෙන් මොකවත් කරලාද? ආන් ඒකයි මෙතන සඳහන් කරන්නේ බාලයාගේ හැටි එහෙමයි කියලා. දැන් ඔය සේරම කරලා දැන් තමන් වයෝවෘද්ධ වෙලා. දැන් ලෙඩ වෙලා. වේදනාවල් නිමක් නෑ. දැන් කෑකෝ ගහනවා, අඬනවා, ළමයි අරගෙන යනවා, ප්‍රතිකාර කරනවා. මේ මොනවා කෙරුවත් ඒ දරුවන්ට පුළුවන් ද අර වේදනාවෙන් ටිකක් ඉල්ලගන්න. අපි කියමු දරුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් දරුවෝ 5 දෙනාම තාත්තගේ වේදනාවෙන් කොටස ගත්තා නම් තාත්තට සෑහෙන සහනයක්. ඒ වුණාට ගන්න බෑ. අපිට තියෙන බලාගෙන ඉන්න විතරයි. අපේ රට්ටපාල මහරහතන් වහන්සේ මේ කතාවම කියනවනේ කෝරව්‍ය රජුරවන්ටත්. කෝරව්‍ය රජුරු අහනවා ස්වාමීනි මේ තරුණ වයසේ මෙච්චර සම්පත් තියාගෙන ඔබ වහන්සේයි මහණ වුණේ. එතකොට සඳහන් කරනවා අපේ භාග්‍යතුන් වහන්සේගේ බණපද ටිකක් අහලා තමයි මම මහණ වුණේ. මොනවද මේ බණපද? ඒ කාරණා ටික විස්තර කරගෙන යනකොට රාතන් වහන්සේ සඳහන් කරනවා අපිට කවුරුවත් නැහැ. රජුරු කියන ස්වාමීනි ඇයි එහෙම කියන්නේ? මට නම් සිවුරංග සෙනගක් ඉන්නවා. දරුමල්ලෝ බිසෝවරු ඉන්නවා. අපිට ඕන හැමදේම මේගොල්ලෝ හොයලා බලනවා. ඇයි කවුරුවත් නැහැ කියලා ඔබ වහන්සේ කියන්නේ කියලා. රහතන් වහන්සේ එතකොට අහනවා මහරජා ඔබේ ඇඟේ මොකවත් ලෙඩක් නැද්ද කියලා අහනවා. මොකද නැත්තේ ස්වාමීනි? වාතාබාධයක් තියෙනවා මගේ ඇඟේ. සමහර වෙලාවට ඒක උත්සන්න වෙච්චහම මට දරා ගන්න බෑ වේදනාව. මං ඒ වෙලාවට කෑ ගහන කෑ ගැහිල්ල මාලිගාවේ අය මගේ නෑදෑයෝ හිතන්නේ කෝරව්‍ය දැන් මැරෙයි කියලා. මැරෙන්න වාගේ කෑ ගහනවා වේදනාවෙන් හින්දා. මහරජා ඔය සිවුරංග සෙනග ඥාතීන් කවුරුවත් ඒ වේදනාවෙන් ටික ගන්න නැද්ද ඒ වෙලාවට? එහෙම ගන්න බෑනේ ස්වාමීනි. රහතන් වහන්සේ සඳහන් කරනවා මහරජා ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ අපිට කවුරුවත් නැහැ කියලා. ඒ වේදනාව අපිම තමයි ඉවසන්න ඕනේ. දැන් ඒතර පිනක් දහමක් මොකවත් කරගෙන නැහැ. මරණාසන්න වෙලා දැන් මරණ මංචකේ සමහර අය අවුරුදු ගණන් දුක් විඳිනවා. සමහර අය මාස ගණන් දුක් විඳිනවා. ලෙඩ හැදිලා, තුවාල වෙලා, පණුව හැදිලා, පිළිකා හැදිලා, වකුගඩු නරක් වෙලා, අක්මාව දිය වෙලා, ඇඟ ඉදිමිලා මිදින වේදනාවල් එක එක්කෙනා විවිධයි. නිමක් නෑ. නමුත් ඒ වෙලාවට මතක් වෙනවා. ජීවිතේ මොකද්ද කියලා වැටහෙන්න ගන්නවා. නමුත් මේ තරම් දුක්ඛදායක ජීවිතයකින් අත මිදෙන්න කරගත යුතු දේවල් තමන් මොකවත් කරගෙන නැහැ කියලා තේරෙනවා. සමහර අයට ගති නිමිති පහළ වෙනවා. නිරා ගිනි දැල් පේනවා.
නමුත් මේ දරුවෝ වෙනුවෙන් සමහරු හොරකනුත් කළා. සමහරු මිනී මැරුවා. මේ වගේ නොයෙක් අපරාධ කරලා තියෙනවා දරුවෝ හින්දා. ධනෙ රැස් කර ගැනීම සඳහා. ඉතින් සඳහන් කරනවා ගති නිමිති මුලින් පහළ වෙලා ගිනි දැල් එහෙම කලින් දැක්කොත් ඉතින් එහෙමත් හොඳයි කියලා. ඒ නිමිති කලින් පේනවා නම් මොනවා හරි කරන්න පුළුවන් ප්‍රඥාව තියන අය ළඟ ඉන්නවා නම්. අර අපි දහම් පොත්පත්වල ලියවිච්ච කතාවක් තියෙනවා. ඒක භික්ෂුන් වහන්සේ නමක් අවසාන කාලේ තමන්ගේ තාත්තා මහාන කරනවා. වයසයි මරණාසන්න වෙනවා. ඒ වෙලාවේ කෑ ගහලා කියනවා මට ගින්දර පේනවා කියලා. අර භික්ෂුන් වහන්සේ දැනගන්නවා ඒකාන්තයෙන්ම නිරේට යන ලකුණු පහළ වෙලයි තියෙන්නේ. මොකද්ද මම කරන්න ඕනේ කියලා හිතලා සාමණේර භික්ෂුන් වහන්සේලා අඬ ගහගෙන තාත්තා ඇඳ උඩ තියාගෙන මහසෑ මළුවට ගෙනහිල්ලා තියලා මල් ආසන පුරාම මල් පූජා කරලා තාත්තා බොහොම අමාරුවෙන් සෑය පැත්තට හරවලා ආසනවල තියෙන මල් ඔක්කොම පෙන්නලා ස්වාමීනි මේ මහ පිංකම ඔබ වෙනුවෙන් මේක වහ වහ අනුමෝදන් වෙන්න කියලා කියනවා. ටික වෙලාවක් යනකොට කියනවා මගේ ඉස්සරහ පිට කාන්තාවෝ ගොඩාක් ඉන්නවා. මේගොල්ලෝ අයින් කරන්න කියලා. ස්වාමීන් වහන්සේ දැනගන්නවා තාත්තගේ නිමිත්ත වෙනස් කරන්න පුළුවන් වුණා. මේ කාන්තාවෝ ගොඩාක් ඉන්නවා කියලා කියන්නේ දැන් හිත දිව්‍ය ලෝකෙ පිහිටලා තියෙන්නේ. ඉතින් ඒකයි සඳහන් කළේ ගති නිමිති ප්‍රඥාව තියෙන අය ළඟ කලින් පහළ වුණොත් ඒත් මොනවා හරි කරන්න පුළුවන්. නමුත් එහෙම නැත්තම් මේ දරුවන්ටවත් ධනෙටවත් අපි වෙනුවෙන් මොකවත්ම කරන්න බෑ. ඒගොල්ලෝ පෝෂණය කරලා රටට දීලා ධනෙ හම්බ කරලා ලෝකයට දීලා තමන් වෙනුවෙන් තමන්ට මොකවත්ම කරගත්තේ නැතුව මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා සතර අපායේ ඉපදිලා අනන්ත දහදුක් විඳිනවා. බුදුවරු පහළ වෙනවා. බුදුවරු පිරිනිවන් පානවා. අපි තිරිසන් ලෝකවල പ്രേත ලෝකවල කාලි ගෙවෙනවා. ආංගිකයි සඳහන් කළේ අඥානය මට දරුවෝ ඉන්නවා මට ධනෙ තියෙනවා කියා පුරසාරං දොඩෝ දොඩෝ ජීවත් වෙනවා. තමන් වෙනුවෙන් මුකුත් කරගෙන නැහැ. එහෙම නොකර අන් අය වෙනුවෙන් යුතුයකම් කරන ගමන් තමන් වෙනුවෙන් යමක් කරගෙන මෙලොව අතහැරලා යනකොට සතුටින්ම සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන කියලා. ඥානවන්තයා තමන් වෙනුවෙන් යමක් වහවහ කරගන්නවා. අපි උත්සාහ කරමු. අපිත් ඒකාන්තයෙන් දවසක මැරෙනවා. එදාට අනුන්ගෙන් අපිට කවදාවත් ප්‍රයෝජනයක් නැහැ. අපි වෙනුවෙන් දරුවන්ට ධනෙට කරන්න පුළුවන් දෙයක් නැහැ. මම වෙනුවෙන් යමක් කරගන්නවා නම් ඒක මමම කරගන්න ඕනේ. මුළු ජීවිත කාලයක් අනුන්ට කැප කරන වෙලේ 24 පැයින් පැය දෙකක්වත් තමන් වෙනුවෙන් යොදා ගන්න ප්‍රඥාවක් අවශ්‍යයි. ඒ ගැන කල්පනා කරලා අපි වෙනුවෙනුත් කටයුතු කරගෙන කවදා හරි මෙලවින් සමුගන්නකොට සතුටින් සිනහමුසු මුහුණින් මෙලවින් සමු අරගන්න පුළුවන් වාසනාවන්ත ජීවිතයක් මේ බුද්ධාන්තරයක් තුලින් ලබා ගන්න බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපිට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබනවා නුගේගොඩ අනුලා විද්‍යාලයේ 1980 වසරේ ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා අනුලා විදුහලේ නිර්මාතෘ E.W. අධිකාරම් මැතිතුමාට සියලුම විදුහල්පති තුමියන්ට සහ ගුරු මණ්ඩලයට ශිෂ්‍යාවන්ට සහ කාර්ය මණ්ඩලයට අප සංගමේ සමාජිකවන්ගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණක් බවට පත් කර ගන්නවා වගේම දේශකයන්න් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් වර්තමාන විදුහල්පතිනියට ගුරු මණ්ඩලයට ශිෂ්‍යාවන්ට සහ කාර්ය මණ්ඩලයට ආදි ශිෂ්‍යාවන්ට
සුජීවත්ව කටයුතු කරන දෙමව්පියන්ට සහ පවුලේ සියලු දෙනාටම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් මහා චිරස්ථිතිය පිණිස කටයුතු කරන මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමත් අප මාතෘ භූමියේ රැකවරණය පිණිසත් කොරෝනා රෝගයෙන් මියගිය සියලු දෙනාටම නිවන් පිණිස පින් අනුමෝදන් කරන්නත් අපි හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඊටාම ඉක්මන් භවයක අවබෝධ කර ගැනීම සඳහාත් මේ උතුම් ධර්ම දානමේ කුසල කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් පින්කම සංවිධානය කරලා ධර්ම දානමේ කුසල කර්මයේ සිදු කරගෙන ධර්ම ශ්‍රවණේ සිදු කිරීමටද කටයුතු කළ නුගේගොඩ අනුලා විද්‍යාලයේ 1980 වසරේ ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සියලුම දෙනාටත් මේ පුණ්‍ය ධර්මයන් එසේම අනුමෝදන් වේවා. සියලු දෙනාගේම මෙලොව ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියෙන් අති උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලීන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.